ආයුබෝවන් සෙනසුරාදා දම්සක්නද ධර්මදේශනය ශ්‍රවණය කරන්නයි අපි මෙතැන් සිට සූදානම් වෙන්නේ. අපේ වැඩිහිටියෝ සමහර වෙලාවට අපිට කියන කතාවක් තමයි අපායට යන්න හරි දිව්‍ය ලෝකෙට යන්න හරි පාර හදාගන්නෙත් අපිම තමයි කියලා. ලෞතර බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධම්මපදයේ ගාථාවක තේරුමෙහි මෙන්න මෙසේ සඳහන් වෙනවා. ඇතැම් සත්වයෝ නිවැරදි දෙය වැරදියයිද වැරදි දෙය නිවැරදියයිද දකිමින් මිසදිටු ගමනින් අපායට ගනිත්. එනිසා හරිදේ කුමක්ද යන්න සහ වැරදිදේ කුමක්ද යන්න පිළිබඳව නිවැරදිව අවබෝධය ලබා ගැනීම බෞද්ධයෝ හැටියට අපි කාටත් වැදගත් වෙනවා. නිවැරදි දෙය නිවැරදි ලෙස දකින්නත් වැරදි දෙය වැරදි දෙය හැටියට දකින්නත් අපිට දැනුම තිබිය යුතුයි, අවබෝධය තිබිය යුතුයි. ඒ වෙනුවෙන් ඔබ ධර්මයත් මනාව දැන සිටිය යුතුයි. එවිට ඔබට හරිදේ කුමක්ද වැරදි දේ කුමක්ද යන්න පිළිබඳව නිරන්තර අවබෝධයක් ලබා ගන්නට අවස්ථාව ලැබෙනවා. එමනම් ඒ නිරන්තර අවබෝධය ලැබෙන ධර්මකාරණා පිළිබඳව පැහැදිලි කර දෙන්නට අද දවසේදීත් අපේ ගරු ස්වාමින් වහන්සේට ආරාධනා කරන්නයි අපි සූදානම් වන්නේ. සෙනසුරාදා දම්සක්නද ධර්මදේශනය පැවැත්වීම සඳහා මා නමස්කාර පූර්වකව ආරාධනා කරන්නේ හොරණ වැලිපත ශීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය සහ අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමීනි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඊටාම වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරගන්න සෙනසුරාදා උතුම් ධර්ම දේශනාවත් සමග සම්බන්ධ වෙන මොහොත. ඔබ හැම දෙනාටම අද මේ උතුම් ධර්ම දේශනාවත් ජීවිතයේ නිවන් අවබෝධයේ පිණිස නිවන්දොරටුවක් බවටම පත්වේවා කියලා අපි ඔබට මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි, අද අපි විමසලා බලමු මේ හිතේ ඇතිවන තරහව, වෛරය, ද්වේෂය මේවා ඇතිවෙන්න හේතු වෙන යම් යම් කාරණා සහ අනවබෝධයෙන් ඇතිවන වෛරයත් ඉරිසියාව නිසා ඇතිවන වෛරයත් අතර වෙනස. මේ ද්වේෂය නැති කරගන්නේ කොහොමද? කොයි විදිහටද මේ තරහා වෛරය හිත තුළ බලවත්වෙන්? අපි මේ ගැන ටිකක් විමසල බලමු. පිංගතුනි, අපිට දකින්න ලැබෙනව සමාජය තුළ සමහරු තරහ වෙනවා. ඒ තරහව ටික කාලෙකින් හරියන ඉවත් තියෙනවා. සමහරලාවට ඒ මොහොතේ තරහ වුණ ආයි ටික වෙලාවකින් හොඳට hina වෙලා කතා කරනවා. සමහරු තරහ වෙලා දවස් ගණන් ඔය කේන්තියෙන් බැන බැන ඉඳලා හැබැයි ආයි දවස් කීපයක් යනකොට ආයි හොඳ වෙනවා. සමහර අයට යම් කිසි කේන්තියක්, තරහක්, වෛරයක් ඇති වුණොත් මරණ මංචකේ දක්වාමත් කරුණු එකතු කර කර ගොනු කර කර අසවලා මට මෙසේ කරා, මෙසේ කරා, මට මෙහෙම කීව, මාව පරාජය කරා, මට මෙහෙම කරා නේද? ඒක හිත හිත මරණ මංචකේ දක්වාම පලිගන්න සැලසුම් කරනවා. සමහර පුද්ගලයෝ මරණින් මත්තේ සංසාරයටත් ඒ වෛරය අරගෙන යනවා. සමහරු මම මැරිලා හරි පලිගන්නවා කියලා එහෙම හිතාගෙන වෛරයෙන් මැරෙන අය ඉන්නවා. ඒ වෛරයේ සංසාරික වෛරයක් හැටියට සංසාරයට අරගෙන යනවා. එනිසා පින්වතුනි, මේ හිතේ ඇතිවෙන තරහව, වෛරය, ද්වේෂය බුදුරජාණන් වහන්සේ උපමා 3ක් පෙන්වුවා. සමහර අයගේ හිත තුළ ස්වභාවය දී ඇඳ ඉරක් වගේ. දී අඳින ඉර ඒ මොහොතේම මැකිලා යනවා වගේ. සමහරුන්ට තරහක් ඇති වුණත් හිත ගැටෙනවා, කේන්ති යනවා. හැබැයි ඒ සැනින් නිවිලා යනවා. දී ඇඳ ඉරක් වගේ. තවත් කොටසක් ඉන්නවා, ඒ අයට තරහක්, කේන්තියක් ඇති වුණොත් වැල්ලේ ඇඳ ඉරක් වගේ කියනවා. වැල්ලේ අඳින ඉර දින 2 3 4ක් යනකොට මැකිලා යන හුලඟට හරි මැකෙනවා.
ඒ වගේ සමහර පුද්ගලයන්ට තරහක් කේන්තියක් ඇතිවුණොත් ඒ මොහොතේ හිතහදා ගන්න බෑ. ඒ මොහොතේ ධර්මය සිහිකරගන්න අපහසුයි. අර දවේශය තුළ මට මෙහෙම කරාගේගේ දවසක් දෙකක් තුනක් යනකොට තමන්ට ආයමත් සිහි වෙනවා මංමොකටද කාටවත් වෛර කරන්න. මගේ හිතමනේ ද අපිරි සිදුවෙන්නේ. එයා කරගන්න දේ යාගෙනයයි මංකරගන්න දේ මංගෙනයයි මංමොකටද මේ අනුන් නිසා අකුසල් රැස් කරගන්නේ. අන්න ඒක තේරුම් ගන්න දින දෙක තුනක් සමහලාට සතියක් ඉතර කෙනෙකුට ගත වෙන. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වේ වැල්ලේ ඇන්ද ඉරක් වගේ දින කීපයකින් මැකිලෑනු. හැබැයි තවත් කොටසක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගලේ කෙටු ඉරහා සමානයි. ඔබ හිතන්න ගලේ ඉරක් කෙටුවට පස්සේ මේ ගලේ කොටන ඉර අවුරුදු ගනම් පවතින සමහර සෙල්ලිපි අවුරුදු 100,000 ගනම් රජකාලි කොටපු සෙල්ලිපි තාම තියෙනවා. ඒ වගේ සමහර පුද්ගලයන්ගේ හිතේ ඇතිවන කේන්තිය තරහා වෛරය මරණ මංචකයේ දක්වාමත් දිගට අරගෙන යනවා. තව කරුණු ගොනු කරනවා එකතු කරනවා. අයෝනිසෝ මනසිකාරය තුළ ඒ පටිග නිමිත්තම සිහිකර බලවත් කර අරගෙන ගිහිල්ලා මරණ මංචකෙත් හිතනවා මං මැරිලා හරි පලිගන්න ඕනේ. එහෙම හිතාගෙන සංසාර වෛරයක් හැටියට සසරට අරගෙන යන පුද්ගලයෝ ඉන්නවා. ඒ නිසා මේ හිතේ ඇතිවන කේන්තිය තරහ වෛරය බුදුරජාණන් වහන්සේගේ ධර්මී තුළින් අපිට ගත්තාම් පේනවා සමහරයගේ වෛර ඇති වෙනවා අනවබෝධය තුළ. සමහර වෙලාවට වැරදි අවබෝධයක් තව කෙනෙක් නොමග ඇවීමක් එක්කො කේලමක් තව කෙනෙක් ගැන ඇතිවෙන වැරදි වටහා ගැනීමක් තුළ කෙනෙකුට කේන්තියක් යන්න පුළුවන්. අසවලා මට මෙහෙම කරා නේද. අසවලා මට මේ විදිහට කියලා තියෙනවා නේද. මේක නම්න්න මෙහෙම කෙනෙක් කියලා වැරදි වටහා ගැනීම අනවබෝධය තුළ කෙනෙක් වෛර බදින තරහක් ඇති කරගන්න. හැබැයි එයාටම ටික කාලයක් යනකොට තේරෙනවා මම හිතාගෙන හිටපු දේ වැරදි. ඇත්තට මේ කෙනා එහෙම කෙනෙක් නෙමෙයි. එයා බොහොම හොඳ කෙනෙක්. මටයි වැරදුනේ මනු හිතාගෙන හිටිය වැරදිී කියලා යම් දවසක තේරුණොත් අන්න එයාට වෛරය අතහැරගන්න පුළුවන්. එතකොට අනවබෝධය නිසා ඇතිවන වෛරය අවබෝධයත් එක්ක නැතිකරගන්න පහසුයි. දැන් ඔබ හිතන්න අජාසත්ත රජ්ජුරුව බුදුරජාණන් වහන්සේට වෛර කරා මුල් කාලේ. හැබැයි අජාසත්ත රජ්ජුරුවන්ට බුදුරජාණන් වහන්සේ ගැන ඇති වුණේ අනවබෝධයක්. දේවදත්ත හාමුදුරුව කියපු කේලම් බොරු බුදුරජාණන් වහන්සේ මෙහෙම කෙනෙක් ඊට වඩා හැකියාවතියන්නේ මටයි බුදුරජාණන් වහන්සේට වඩා මට මේ වගේ හැකියාවක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ගැන වැරදි චිත්‍රයක් අජාසත්ත රජ්ජුරුවන්ගේ තුළ ඇතිකරවන් දේවදත්තට පුළුවන්කම ලැබුණ. අන්නේ අනවබෝධය නිසයි අජාසත්ත රජ්ජුරුව බුදුරජාණන් වහන්සේට මුලදී හතුරුකං කරන්න පටන් ගත්තේ. ඔබ දන්නවා නාලාගිරි ඇතා කුලප්පු කරලා එව්වා. මේ ඇතා අජාසත්ත රජ්ජුරුවන්ගේ ඇත්ගාල හිටිය දරුණුම ඇතා. එතකොට බුදුරජාණන් වහන්සේට අනතුරක් කරන්න මේ නාලාගිරි ඇතාව යෙදවීම පසුපස රජ්ජුරුව ඉන්න අජාසත්ත රජ්ජුරුව හිටිය. ඊළඟට බුදුරජාණන් වහන්සේට දුනු සිල්පීන් යොදෝල දුන්නෙන් විදලා උන්වහන්සේගේ ජීවිතයට අනතුරක් කරන්න දේවදත්ත සැලසුම් කරන්නේ අජාසත්ත රජ්ජුරුව එක්ක. රජ්ජුරුවන්ගේ හිටපු දක්ෂතම දුනු සිල්පයෙන් කණ්ඩායම තමයි යොදාගෙන බුදුරජාණන් වහන්සේ මරන්න සැලසුම් කරේ. හැබැයි මේ සියල්ලට රජ්ජුරුව උදව් කරේ අනවබෝධය නිසා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මොනතරං ගුණවන්ත කෙනෙක්ද. උන්වහන්සේගේ බුදුගුණ ගැන උන්වහන්සේගේ වටිනාකම ගැන අජාසත්ත රජ්ජුරුවන්ට දැනුවක් තිබෙනෑ. රජ්ජුරුව පැහැදිලා හිටියේ රජ්ජුරුව විශ්වාස කරේ බුදුරජාණන් වහන්සේට වඩා දේවදත්ත තමයි ශේෂ්ඨ කියලා හිතාගෙන හිටි. අන්නේ නිසා අනවබෝධයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ගැන වෛර බැඳගෙන බුදුරජාණන් වහන්සේට අනතුරු කරන්න හිරිහැර කරන්න කරදර කරන්න නොයෙක් උත්සාහගත්තේ. හැබැයි තමන්ට වැරදුනා තමන්ගේ මේ වටහා ගැනීම වැරදි මං හිතාගෙන ඉන්න විදිහ වැරදිී කියලා අජාසත්ත රජ්ජුරුවන්ට යම් මොහොතක තේරුණාද ඒ මොහොතේ පටන් තමන්ගේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ සද්ධාවක් ඇතිවෙන්න පටන් ගත්ත. අන්න අනවබෝධයෙන් ඇතිවෙන වෛරේ අවබෝධයක් සමඟ නැතිවෙලා යන හැටි. අවසානි බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්ට ගිහිල්ලා තුනුරුවන් කමා කරගෙන බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න අවසාන කාලි දවසට දෙතුන් වතාව යනවා. අජාසත්ත රජ්ජුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශන ගණනාවක් තිබුණ. හිත හදාගන්න උපදෙස් ඉල්ලන මොකද ඒ වෙනකොට ගොඩක් වැරදීම් සිදුවෙලා ජීවිතේ වරද්දගෙන අවසානයි. දේවදත්තගේ කීම මත තමන්ගේ පියා මරලා පීට්‍රූ ගහතක ආනන්තරි අකුසලයක් කරගත්තා. ඒක කිසිම පිනකින් වහන්න පුළුවන් අකුසල කර්මයක් නෙමේ.
ඒ කාන්තෙන් මරණින් මත්තේ කල්පයක් අපායට වැටිලා අපාය විපාක දෙන්න බලවත්ම අකුසලයක් වන ආනන්තරී අකුසලයක් කරගෙන තිබුණ. හැබැයි පස්සේ පසු තැවුණ. නිතර බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්නාව. බුදුරජාණන් වහන්සේ ගැන කොයි තරන් සද්ධාවක් තිබුණද කියන්නේ. ඔබ දන්නව බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානි පිරිනිවන් පෑව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන පණවිඩේ පවා. අජාසත්ත රජ්ජුරුවන්ට දැනුම් දෙන්න පෙර රාජකය වෛද්‍යවරු අමාත්‍යවරු සාකච්ඡා කරා රජ්ජුරුවන්ගේ රෝග තත්වේ. රජතුමාට මෙවැනි වේදනාවක් පාර්ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා දැනගත්තොත්. රජ්ජුරුව පපුුව පැලිල මැරෙන්න්න තරම් පුළුවන් ඒ තරම් බුදුරජාණන් වහන්සේ ගැන අවසාන කාලි සද්ධාවෙන් ඉන්නේ. කොහොමද මේ අපි දැනුම් දෙන්නේ. රාජකය වෛද්‍යවරු තීරණය කරා බෙහෙත් තොරු 3ක් හදන්න කියව. රජ්ජුරුව ළඟට ගිහිලකිව රජතුමනී සෝකදායක පණවිඩයක් රජ්ජුරුවන්ට දැනුම් දෙන්න තියෙනවා. ඔය රාජකයේ සලු පිළිවත් කරලා සිනිදු සලුවක් ඇඳගෙන කරවටක් බෙහෙත්තොරුවට බහින්න කියව. රජ්ජුරුවන්ග බෙහෙත්තොරුවට බස්සල අත් දෙක එකතු කරලා වන්දනා කරෝලා බෙහෙත්තොරුව පිටිම්ම කුසිනාරාව දිසාවට හරෝල මේ පැත්තට වැඳගන්න කියව. අමාත්‍යවරු සියලු දෙනාම ඒ දිසාවට වැඳගෙන කියනවා රජතුමනි බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ පිරිනිවන් පෑවා කියව. එහෙම කියනකොටම රජ්ජුරුව බෙහෙත්තොරුවේ සිහිසුන් වුණා. තෙල් ගාල බෙහෙත් ගාල ටික වෙලාවකින් සිහියාව. මොකක්ද මට කලින් කිව්වේ කියලැහෝ. රජ්ජුරුවන්ගෝ දෙවනි බෙහෙත්තොරුවෙත් තියලා අර වගේම වන්දනා කරවගෙන කිව්වා රජතුමනි බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානි පිරිනිවන් පෑව. දෙවනි වතාවෙ සිහි නැති වුණ. මේ විදිහට 3 වතාවක් බෙහෙත්තොරු 3ක බස්සලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියෙන පණවිඩේ දැනුම් දුන්න. අවසානය රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේ වැඩහිටිය වේලු වනාරාමේ ගන්ධකුටිය පිහිටි තැනට ගිහිල්ල. බිම පෙරලි පෙරලි හඬා වැලපුනා කෙන එදා රාත්‍රී වෙන කල්ම දවසම අනේ බුදුරජාණන් වහන්සේ මට මේ විදිහට දහම් දෙසුව. මට මේ විදියට අනුකම්පා කර බුදුරජාණන් වහන්සේ මේ විදිහට ධර්ම දේශනා කරා කියලා සිහිකර කර හඬා වැලපෙන්න්න පටන්ගත්ත. අවසානය කල්පනා කරා දැන් අඩල වැලපිලා මට ප්‍රයෝජනයක් නෑ. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මං ඉල්ලගන්නවා. මගේ රාජ්‍ය තුළ ඒ ධාතුන් වහන්සේලා වෙනුවෙන් චෛත්‍ය ඉදි කරලා මම බොහොම සද්ධාවෙන් වන්දනා කරනවා කියලා තමයි ධාතුන් වහන්සේලා ඉල්ලගෙන පිටත් වෙලා යන්න. එතකොට ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ගිය තැන. රජගහනුවර සප්ත පරණී කියන ගුහාව ඉදිරිපිට ප්‍රථම ධර්ම සංගායනාව කරා. ඒ ප්‍රථම ධර්ම සංගායනාවට මූලිකත්වය ගත්තෙත් අජාසත්ත රජ්ජුරු. එතකොට බලන්න තමන්ගේ පියාමරලා පීට්ටූ ගහතන අකුසලයක් කරපු ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේ මරන්න දුනු සිල්පින් යොදෝපු නාලාගිරි ඇතාකුලප්පු කරලයපු නොයෙක් විදිහට දේවදත්තත් එක්ක එකතු වෙලා බුදුරජාණන් වහන්සේට මුල් කාලේ හතුරුකං කරන්න ඉදිරිපත් වෙච්ච මේ අජාසත්ත රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේ ගැන ඒ වෛරයේ තරහව සම්පූර්ණයෙන් නැති වුණා විතරක් නෙමෙයි පුදුමාකාර සද්ධාවක් ඇති කරගෙන. තමන්ගේ ජීවිතයේ අවසාන කාලෙ මේ තරන් සද්ධාවන්ත කෙනෙක් පෘතජ්ජනයන් අතර හිටිය නෑ. මොකද මාර්ගඵලයක් ලබන්න බෑ. අකුසල විපාකෙ බලවත් වැඩි. ආනන්තරි අකුසලෙන් ධර්මාවබෝධය කිරීමේ පින වැහිලා තිබුණේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවක අදෙස් 3 වතාවක් සිහිසුන් වුණ. ප්‍රථම ධර්ම සංගායනාව කර ශාසනී වෙනුවෙන් විශාල කටයුත්තක් කරේ අර මුල් කාලි හතුරුකං කරපු කෙන. එතකොට අපිට පේනවා ඇයි එහෙම රජ්ජුරුවන්ට ඒ තරහ වෛරය නැති කරගන්න පුළුවන් වුණේ. ඒකට හේතුව රජ්ජුරුවන්ට බුදුරජාණන් වහන්සේ ගැන තිබුණේ ඉරිසියාවක් නෙමේ. රජ්ජුරුවන්ට බුදුරජාණන් වහන්සේ ගැන ඇති වෙලා තිබුණේ අනවබෝධයක්. අනවබෝධයෙන් ඇතිවෙන තරහව අනවබෝධයෙන් ඇතිවෙන වෛරය අනවබෝධයෙන් කරන දේවල් අවබෝධය ඇතිවීම තුළ ඒව සම්පූර්ණයෙන් නැති වෙලා යනු. පස්සේ ඔහුට තේරෙනවා අනේ මං වැරදි. මං හිතාගෙන හිටපු විදිහ වැරදි. මං වැරදි දෙයක්න විශ්වාස කරේ. මං හිතු ඔය විදිහට නෙමෙයිනි. බලපුහා මටනි වැරදිලා තියෙන්නේ කියලා අනවබෝධයෙන් වෛර බැඳගත්ත කෙනා අවබෝධය ඇති වෙනකොට තමන්ගේ අදහස තමන් අතහැරලා තමන් නිවැරදි වෙනවා. අවසාන ඒ තරම් සද්ධාවන්ත ඒ තරම් පැහැදිච්ච ඒ තරම් ගෞරවෙන් කටයුතු කරන කෙනෙක් ශාසනය තුළ නැති වුණ. එතකොට අපිට පේනවා අජාසත්ත රජ්ජුරුවන්ට ඒ තරහ වෛරය නැතිකරගන්න පුළුවන්කම ලැබුණ. හැබැයි ඔබ දන්නවා දේවදත්ත ගැන. දේවදත්තට තිබුණේ අනවබෝධයක් නිසා ඇතිවෙච්ච වෛරයක් නෙමේ. දේවදත්තට තිබුණේ ඉරිසියාව.
බුදුරජාණන් වහන්සේ ගැන ඉරිසියාවක් තිබුණේ. ඉරිසියාවෙන් ඇතිවන වෛරය නැති කරගන්නවා කියන එක ලීසි දෙයක් නෙමේ. අන්න ඒක තමයි භයානකමදේ. පිංහතුනේ වෛරයට හේතුවෙන කාරණ අතර අනවබෝධයෙන් ඇතිවෙන වෛරේ අවබෝධයක්ත් එක්ක නැති කරගන්න පුළුවන්. ඉරිසියාවක් තුළ වෛරයක් ඇතිවුණොත් ඒ පුද්ගලයාගේ දියුණුව දකින්න තවතවත් ඉරිසියා වැඩිවෙන. ඒ පුද්ගලයා බැබලෙනවා දකින්න තවතවත් ඉරිසියා වැඩි වෙනවා. ඔහුගේ ගුණ අනිත් අය වරණා කරනවා දකින්න තවතවත් ඉරිසියා වැඩි වෙන. බොහෝ වෙලාවට අපි ජීවත්වෙන සමාජය තුළ ගත්තහම. එකිනෙකා මේ පංච කාමයන් තුළ එකා පරයා එකා යන්න උත්සාහ කිරීම තුළ ඒ සමාන චරිත ලක්ෂණ ඇති සමාන මට්ට මේ පුද්ගලව අතර තමයි ඉරිසියාව කියන එක වැඩිපුර බලවත්වෙන්. දැන් ඔබ බලන්න සාමාන්‍ය ඔබ ජීවත්වෙන සමාජය තුළ. ඔබ රැකියා කරන සමාජයේ තුළ ගත්තෝ. සමහර වෙලාවට ඔබ කම්කරුවෙක්න. ඔබට ඉරිසියා කරන්නේ ඔබ හා සමානම රැකියා කරන සමහරලාවට එතනින් ඉහලට එන්න උත්සාහ කරන ඔබ හා සමාන පුද්ගලය තමයි ඔබට ඉරිසියා කරන්න. ඔබ වෛද්‍යවරයෙක්න. ඒ වෛද්‍ය වෘතියේ යෙදෙන ඒ වෛද්‍යවරු අතරම එක්ක විශේෂඥ වෛද්‍යවරුවා සාමාන්‍ය වෛද්‍යවරුවා මේ වෛද්‍යවරු අතරම තමයි ඒ ඉරිසියාව බලවත්වෙන්. ඊළඟට ඔබ ඉංජිනේරුවෙක් නම් ඒ ඉංජිනීරිං හැකියාව ඔබේ දක්ෂතාව ඔබේ රැකියාව ඔබ කරන ඒ සමාන රැකියාවන් එක්ක තමයි ඒ සමකාලීන ඒ එකම මට්ට මේ පුද්ගලය අතර තමයි ඉරිසියාව කියන එක බලවත්ව මතුවේ. තැන් ඔබ සාමාන්‍යෙන් ගෙයක් හදන කෙනෙක් ගැන හිතන් බාසුන්න හැකිනෙ. සාමාන්‍යෙන් 10 දෙනෙක් අරගෙන බලන්න කවදාවත් කෙනෙක් කරපු දෙයක් හොඳයි කියන කෙනෙක් කලාතුරකින් ඉන්නේ බොහොම හොඳ අසර පුරුදු ඇති බෝධිසත්ව ගුණ ඇති හොඳට ධර්මයේ දියුණු කරගත්ත කෙනෙක් කැරෙන්න එහෙම නැත්නම් කොච්චර හොඳට තිබුණත් එක ඇදයක් තමයි කියන්නේ බිත්තිය බැඳල තියෙන හරිනෑ කිය ඇදට බැඳල තියෙන්නේ කියයි අපරාධව හරිනෑ කිය මේක වලවල් තියෙනවා කියයි. මොකද තව කෙනෙක්ගේ දෙයක් අගේ කරන්න ඒක යහපත දකින්න කැමති වෙන්නේ. එතකොට අපිට පේනවා මේ විදියට සමාන මට්ටමේ චරිත ලක්ෂණ තියෙන අය අතර ඉරිසියාව කියන එක ඇති වෙනවා. ඒක තමයි මේ කෙලෙස්වල ස්වභාවය. බොහෝ වෙලාවට ඒ සමාන මට්ටමේ ගිහි පිරිස අතර ඉරිසියාව ඇතින පැවිද්ව අතර ගත්තත් එහෙම. එතකොට පැවිද්ව අතර ගත්තත් පැවිද්දෙකුට ඉරිසියා කරන්න සමහලාට තවත් ඒ මට්ටමේම කටයුතු කරන පැවිද්දේ. ඒක තමයි කෙලෙස්වල ස්වභාවය. මේක ධර්මය අවබෝධ කරගන්න තෙක්ම කෙලෙසුන්ගේ මිදිලා රහත් වෙන තෙක්ම බලපවත්වන දෙයක්. අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ පවා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලයේ පවා මේ ඉරිසියාව මොනතරම් බලවත්ව මතු වෙලා තියෙනවද. දේවදත්තට ඇති වුණේ බුදුරජාණන් වහන්සේ ගැන අනවබෝධයක් නෙමේ ඉරිසියාවක් ඇති වුණේ. දේවදත්ත කල්පනා කරා මමත් සාක්‍ය වංසික කෝලිය වංසික මමත් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ මේ සම මට්ටමේම මේ වංසවත් කෙනෙක්. මමත් ඒ හා සමකාලීන කෙනෙ. ඒ නිසා මම ඊට වැඩිය මටත් මේ ගෞරව ඒ විදිහටම ලබන්න ඕන. රජවරු සිටුවරු බුදුරජාණන් වහන්සේට ගරු කරනු. බුදුරජාණන් වහන්සේ මුණගැහෙනවා. උන්වහන්සේ ශාස්ෘත්තයේ තියාගෙන ශ්‍රාවකයෝ කටයුතු කරනකොට ඇති වුණා ඇයි බුදුරජාණන් වහන්සේට විතරක් මටත් ඒක කරන්න පුළුවන්. ඒ නිසා තමයි සංඝ බේදය කරලා අවසානයේ සංඝයාගේ කොටසක් වෙනම තමන්ට ඕන විදිහට පාලනය කරගෙන තමනුත් බුදුරජාණන් වහන්සේගේ මට්ටමට පත්වෙන්න හිතාගෙන කටයුතු කර. ඒ තුළ තමයි අජාසත් රජ්ජුරුවන්ගේ උපදෙස් සරගෙන බුදුරජාණන් වහන්සේව විනාස කරලා ඒ තැනට තමන්ට එන්න පුළුවන් කියන හැඟී මොහුට ඇති වුණා. ඒ වෙනුවෙන් තමයි සැලසුම් කරි රජ්ජුරුවන්ට කිව ඔබ පියා මරලා රජවෙන්. මං බුදුරජාණන් වහන්සේට අනතුරක් කරලා මම ඒ තත්ත්ව ඇති කරගන්න. එදකොට බලන්න මොන තරම් පහත් මට්ටමේ හැඟීමක්ද. ඒ හැඟීම තුළ ඉරිසියාවෙන් වෛර බැන්දට පස්සේ කෙනෙක්ගේ ගුණ දකින්න ඉරිසියාව බලවත්වෙන. දැන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පාපු අවස්ථා ගණනාවක් දේශනාවල සඳහන් වෙනවා. බුදු කෙනෙකුට පමණයි පුළුවන් ගිනිදැල් විහිදෝමින් ජලධාරාවන් විහිදෝමින් බුදු සිරුරෙන් යමාමහ පෙළහරපාන්. දැන් ඔව දේවදත්ත හාමුදුරු දන්නවා. ආරංචි වෙන බුදුරජාණන් වහන්සේ අන්න ගන්ධබ්බ රුක්ක මූලේ ළඟ යමාමහ පෙළහර පෑව අන්න පාටික සමාගමේදී මේ අන්‍ය තීර්ථකයන්ව දමනය කරන්න යමාමහ පෙළහර පෑව. බුදුරජාණන් වහන්සේ ඥාතීන් අතරදි කපිලවස්තුපුර මේ ඥාති සමාගමේදී සාක්‍ය වංසිකයන්ගේ මානයේ දුරු කරන්න යමාමහ පෙළහර පෑව. මෙව දන්නවා. හැබැයි ඒව දැනගන්න ඇති වෙනවා ඉරිසියා
තියෙන පුද්ගලයට තව තවත් ඉරිසියා වැඩිවෙන පහදිනව නෙමේ. සද්ධාවන්ත කෙනා තමයි පහදින අනේ සාදු කොච්චර දෙයක් උන්වහන්සේ මහා පින්වන්ත කෙනෙක්නි කියලා හිතනකොට සද්ධාවන්ත කෙනාගේ සද්ධාව බලවත්වෙන්. හැබැයි ඉරිසියාවෙන් ඒ ගැන හිතන ඒ මට්ට මේ කෙනා හිතනවා ඇයි උන්වහන්සේට විතරක් මමත් ඔය මට්ටමට එන්නංක කොහොමහරි කියලා අන්න ඒ තුළ බුදුරජාණන් වහන්සේ ගැන ඉරිසියාව තවත් වැඩි වුණ. අවසානයේ දැන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ මරන්න දුනු සිල්පීන් යොදෝල. බුදුරජාණන් වහන්සේ මරන්න සැලසුමක් යෙදවා. හැබැයි ඒ යොදපු දුනු සිල්පීන් සියලු දෙනාම් බුදුරජාණන් වහන්සේගෙන් බණහලා ධර්මය අවබෝධ කරගත්තා. තැන් වෙන කෙනෙකුට දැන් අනවබෝධයෙන් නම් මේ දේ ඇති වෙලා තිබුණි බුදුරජාණන් වහන්සේ ගැන නොදැනගෙන නං ඔය වෛරය ඇති වුණේ. මේක දැනගත්තට පස්සි හරි හිතෙනවා එහෙම නං උන්වහන්සේ මහා ගුණ සම්පන්න කෙනෙක්නේ. මේ රජ්ජුරුවන්ගේ රාජ බටේ යොදව බුදුරජාණන් වහන්සේට අනතුරක් කරන්න. මේ සියලු දෙනා බණහාල ධර්මය අවබෝධ කරලා. අනේ එහෙමනම් තතාගතයන් වහන්සේ කොච්චර ගුණවන්ත කෙනෙක් වෙන්න ඇත් මං කරපු දේ වැරදිී කියලා වෙන කෙනෙකුටනා වැටහෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න බැරි වුණා දේවදත්තට. බුදුරජාණන් වහන්සේ මරන්න යොදවපු මේ දුනු සිල්පීන් සියලු දෙනාම ධර්මය අවබෝධ කරත් දේවදත්ත හිතුව හරි. මේක මනුස්සෙක් ලව්ව කරන්න බැරිනං මම සිත්පිත් නැති තිරිසනෙක් ලව් හරි මේ අනතුර කරන. ඒ වෙනුවෙන් තමයි කල්පනා කළ නාලාගිරි හස්තිය සිහිකල්පනාවෙන් ඇරියත් නෙමේ රාකල පෝල හෙන්ඩුවෙන් ඇනල කුලප්පු කරලා බුදුරජාණන් වහන්සේන මාර්ගය ඉදිරිපිට තතාගතයන් වහන්සේට අනතුරක් කරන්න තමයි සැලසුම් කළ අතහැරි. හැබැයි මේ තිරිසංගත හස්තියත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දනගහලා හොඩ වැල හිස මත තියාගෙන වන්දනා කරලා කීකරු මහස්තියෙක් බවට පත් වුණ. නාලාගිරි හස්තිය බුදුරජාණන් වහන්සේ ළඟ දන නැමු. දැන් හිතන්න වෙන කෙනෙක් නං මේ තරන් දරුණු රජ්ජුරුවන්ගේ ඇත්ගාල හිටපු හස්තිය රාකල පෝල හෙන්ඩුවෙන් ඇනලා කුලප්පු කරලා බුදුරජාණන් වහන්සේට අනතුරක් කරන්න යෝපු එලාවෙත් තතාගතයන් වහන්සේ මේසා දරුණු හස්තියෙක්ව දමනය කරානේද. උන්වහන්සේ නම් මහා ගුණවන්ත කෙනෙක්නේ. මට වැරදුනා කියලා අන්න තමන් එහෙමනන් නිවැරදි වෙන මං ආයනම් මේ වැරදි වැඩේ කරන්නේ මන් තුනුරුවන් කමා කරගන්නවාකි. හැබැයි ඒක දේවදත්තට හිතුන්නේ දේවදත්තට හිතුනේ හරි මිනිස්සු යොදෝල මට මේක කරගන්න බැරි වුණ. තිරිසන් සතෙක් යෙදෙව්වා ඔහුත් බුදුරජාණන් වහන්සේ ළඟ දන නැම්වා. හරිමං කොහොම හරි මේ දේ කරනවා මගේ අතිම හරිමං අනතුරක් කරනවා කියලා ඉරිසියාවෙන් වෛර බැඳගත්ත කෙනා ගුණ දකින්න ඉරිසියාව තවතවත් වැඩිවෙන. බුදුරජාණන් වහන්සේගේ බලය දකින්න බුදුරජාණන් වහන්සේගේ පරිවාර සම්පත්තිය පිරිස් බලය කීර්තිරාවේ රජවරු සිටුවරු බුදුරජාණන් වහන්සේට ආරාම කරලා පූජා කරනවා. එතකොට මේවත් දකින්න ඉරිසියාව ඇති පුද්ගලයාගේ ඉරිසියාව තවතවත් වැඩි වෙන. අවසානි කල්පනා කරා මගේ අතිම් හරි මං අනතුරක් කරනවා කවුරු නැතත් මං හරි වැඩේ කරන්නම් කියල තමයි බුදුරජාණන් වහන්සේගේ හිසට ඉලක්ක කරලා ගලක් පෙරලන්න සැලසුම් කරලා තමන්ගේ අතින් බුදුරජාණන් වහන්සේට ගලක් පෙරලුයි. දැම් බලන්න මේ ගල් පෙරලපු එලාවෙත්. පොළොවෙන් ගලක් මතු වෙලා අර පෙරලීගෙන ආපු පර්වතය නතර වුණේ පොළොවෙන් ඉබේම ගලක් මතු වනා කියෙන්. හැබැයි මේ ගල් දෙක එකට වදිනකොට ගට්ටනය වෙනකොට පුංචි ගල් පතුරක් ගැලවිලා විසි වෙලා ගිහිලා බුදුරජාණන් වහන්සේගේ සිරි පතුලෙ වැදිලා ලේ කැටියක් පිරෙන. එදකොට අපිට පේනවා දැම් මෙහෙම දෙයක් මේ පොළොවෙන් ගලක් තමම් ගලක් පෙරලනකොට පොළොවෙන් ගලක් මතු වෙලා මේක නතර වෙන කෙනෙක් නං අනිය උන්වහන්සේ මහා ගුණවන්ත කෙනෙක්නේ. මේ සිත්පිත් නැති මහපොලො පවා උන්වහන්සේට ආරක්ෂාව සපේන වනේද. උන්වහන්සේ මහා ගුණවන්ත කෙනෙක් කියල පහදිනවනේ. හැබැයි ඉරිසියාකාරයට ඉරිසියාවෙන් අන්ද වෙච්ච කෙනාට එහෙම පැහැදීමක් ඇති වෙන්නේ. ඔහු ආයමත් සැලසුම් කරනවා කොහොමහරිමම් පලිගන්නවා කියලා. අවසානයේ සංඝයා කොටසක් කඩාගෙන වෙනම ගිය බැරිම තැන සංඝබේදයක් කර. භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟ හිටිය අලුත පැවිදි වෙච්ච ධර්මාවබෝධයක් නොලබපු භික්‍ෂූන් වහන්සේලාව කොටසක් තමන්ගේ අදහසට කොහොමහරි නංවගත්. 500ක පිරිසක් කඩාගෙන වෙනම ගිහිල්ලා දැන් ඔහුට අවශ්‍ය බුදුරජාණන් වහන්සේගේ තත්ත්වය ඇති කරගන්න. ඔහු අර පිරිස කඩාගෙන ගිහිල්ල බුදුරජාණන් වහන්සේ වගේම මේ අයට වාඩි වෙලා ඉස්සරහින් කට්ටිය වාඩි කරගෙන බඩ කියනු. අගසව් දෙනම වගේම දෙන්නෙක්ව දෙපැත්තෙන් තියාගත්. එදකොට බලන්න මේ හිතට ඒ තත්ත්වය මමත් ඇති කරගන්න ඕනෑ කෙළ හිතලා. ඉරිසියාවෙන් අන්ද වෙන කෙනාගේ වෛරය සමහරලාට මරණ මංචකයේ දක්වාම නැති කරගන්න බෑ.
දේවදත්තගේ වෛරයේ බුදුරජාණන් වහන්සේගේ ගුණ දකින්න වැඩි වුණා මිසක් ඒක නැති කරගන්න බැරි වුණා. ඒක තමයි ඊරිසියාවෙන් වෛර බඳින කෙනාගේ භයානක්කම. ඔබ බලන්න සමහර වෙලාවට සහෝදරයෝ අතර වෙන්න පුළුවන්. කෙනෙක් දියුණු වෙනකොට, කෙනෙක්ට කීර්ති ප්‍රශංසා එනකොට, කෙනෙක් හොඳ ගෙයක් දොරක් හදාගන්නකොට, හොඳ වාහනයක් ගන්නකොට, සමාජ ඉදිරියට එනකොට ඒ සමාන මට්ටමෙන් සමහරලාවට එකට කාගෙන බීගෙන එක මට්ටමෙන් එකට ඉන්න තාක්කල් සමහරලාවට හොඳින් ඉන්නවා. කෙනෙක් දියුණු වෙලා ඉස්සරහට එනකොට, කෙනෙකුට හරියනකොට, ලැබීම් ලැබෙනකොට, රස්සාවල උසස්වීම් ලැබෙනවා, තමන්ගේ අත්දොරක් හදාගන්නවා, ගෙදරට බඩුමුට්ටු ටිකක් ගේනකොට අන්න ඉරිසියාව බලවත් වෙනවා. ඒ ඉරිසියාව තුළ හිත ඇතුලේ ඔහුව නසන්න, ඔහුව විනාශ කරන්න, ඔහුව බිමට ඇදලා දාන්න සැලසුම් යොදනවා. සමහරලාට මෝනිච්චාවට මූණට අනේ කොච්චර දෙයක් ධනේ හොඳයි, නේවාට හොඳට හරියනවා නම් කොච්චර දෙයක්ද කියලා එහෙම කියන අය ඉන්නවා. හැබැයි වචනේ, හැබැයි හිත තුළ හිතෙන් පුපුරනවා, හිතෙන් ඉරිසියා කරන. සමහර පුද්ගලයෝ හැංගිලා නොයෙක් සැලසුම් යොදනවා. කොහොමහරි බිම දාන්න ඕන, කොහොමහරි විනාශ කරන්න ඕන, කොහොමහරි අපකීර්තියකට පත් කරවන්න ඕන. එක්කො හැංගිලා කැලෑ පත්තර ගහන, එක්කො ඔහුට විරුද්ධ බොරු ප්‍රචාරයවන, සමහරලාට බොරු නින්දා පහස පතුරෝන. ඔහොම හිටියට මෙහෙමයි මමනි දන්නේ, අන්න එහෙම කියලා බොරු ප්‍රචාරයවල බලන. එහෙමත් නැත්නම් බැරිම තැන ඔබ බලන්න කොච්චර අනුන්ට හෝනියන් කරන්න දේවාල ගානි දුවන මිනිස්සු ඉන්නවද කියලා. ඔබ ජීවත් වෙන පරිසරේ ඔය දේවාල ගානේ අනුන්ට පොල් ගහන, අනුන්ට හෝනියන් කරන්න, අනුන්ව විනාශ කරන්න, අනුන්ගේ දියුණුව නැති කරන්න, තමන් දුක් ඉඳලා හම්බ කරගත්ත ධනය විනාශ කරගෙන, ඒ තමන්ගේ තියෙන දේපොළ විනාශ කරගෙන, ඒවා අනුන්ට දිදී අනුන් විනාශ කරන්න සැලසුම් කර දේවාල ගානේ දුවන අය කොච්චර ඉන්නවද කියලා බලන්න. එතකොට අපිට පේනවා සමහරු තමන්ගේ දවසම කැප කරන්නේ හම්බ කරන දේ වියදම් කර අනුන්ට කොඩි වින කරන්න, අනුන්ව විනාශ කරන්න, අනුන්ට හෝනියම් කරන්න තමයි තමන්ගේ ජීවිතේම කැප කරලා තියෙන්නේ. ඒ වෙහෙසිච්ච වෙලාව තමන්ගේ දියුණුව වෙනුවෙන් කැප කරා නම් මෙලහට තමන් බොහොම හොඳ දියුණු මට්ටමක ඉන්න කෙනෙක්. ඒ නිසා පින්වතුනි, ඔබ ගැන හිතන්න. ඔබේ හිතේ ස්වභාවය ඔබ හොඳට දකින්න. මේ හිත බොහොම පහත් හිතක්. සතර අපායේ වැටි නිරේ වැටි තිරිසං අපායවල වල වැටි ප්‍රේත ලෝකවල අසුර අපායි දුක් විඳ රාග ද්වේෂ මෝහ තුල පිහිටලා මේ සංසාරේ ගමන් කරන පහත් හිතක් තියෙන. ඒ නිසා මේ හිතේ ඇතිවෙන පහත් සිතුවිලි හැම වෙලාවෙම හිතට වහල් වෙන්නේ නැතුව ඔබේ හිතට එන මේ හැම සිතුවිල්ලක්ම ඔබ හොඳට බෙදලා බලන්න. බුදුරජාණන් වහන්සේ ද්වේදා විතක්ක කියලා සූත්‍ර දේශනාවක මජ්ක්‍ධිම නිකායේ පෙන්නනවා. මහණෙනි, හිතට එන හැම සිතුවිල්ලක් දිහාම බලන්න, මේක කුසලයක්ද අකුසලයක්ද, මේක යහපත්ද අයහපත්ද, මම මේ දේ කරොත් මට යහපතක් වෙයිද අයහපතක් වෙයිද, මේ දේ නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවද ගැරහීමට ලක් වෙනවද. ඒ විදිහට ඔබ හොඳට ඔබේ සිතුවිලි ඔබ දෙපැත්තට බෙදලා බලන්න. චිත්තානුපස්සනාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සතර සතිපට්ඨානය තුළ තමන්ගේ හිත ගැන හොඳ සිහියෙන් ඉන්න. ඔබේ හිත ගැනම ඔබ හොඳ සිහියෙන් ඉන්නකොට ඔබට හිතට මතුවෙන පාපී සිතුවිලි, කෙලෙස් සහිත සිතුවිලි, ද්වේෂ සිතුවිලි, හිංසා සිතුවිලි, අනුන් ගැන ඇතිවෙන ඊරිසියා, වෛරය, ක්‍රෝධය, කුහකකම්, මේ සිතුවිලි ඇතිවෙනකොටම ඔබට ඒක හඳුන ගන්න පුළුවන්. ඒක හඳුනගත්ත කෙනා ඒක සාධාරණීකරණය කර කෙලෙස් ඔස්සේ දුවන්නේ නෑ. කර්මඵල විශ්වාස කරන, පින්පව් විශ්වාස කරන, තමන් කරගන්න හොඳ නරක කර්මයන්ගේ විපාක තමන් කරාම සසර එනවා කියලා පිළිගත්ත කෙනා අකුසල කර්මයන්ගෙන් වැළකීලා කුසල් වඩන්න මහන්සි ගන්න. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ, මහණෙනි, හැම වෙලාවෙම කර්මය ගැන හිතන්න. කම්මස්ස කෝම්හි, මම කර්මයේ ස්වකීය කරගත්ත කෙනෙක්. කම්ම දායාදු, මම කර්මයේ දෑවැද්ද කරගත්ත කෙනෙක්. කම පටිසරණු, මම කර්මයේ පිළිසරණ කරගත්ත කෙනෙක්. කම බන්දු, මම කර්මයේ ඥාතියා කරගත්ත කෙනෙක්. යංකම්මං කරිස්සාමි කල්්‍යානංවා පාපකංවා තස්ස දායාදු. මම යම් කර්මයක් කරොත් යහපත්, ඒක යහපත් විපාක මට ලැබෙනවා. මම කරන දේ අයහපත්ද, ඒ අයහපත් විපාකි සසරි අරගෙන යන්නෙත් මමමයි කියලා හිතන්න කියන. අන්න එතකොට අපි කරන හොඳ නරක කර්මයන්ගේ විපාක අපි කරාමයි සංසාරයන්නේ. ඒ විදිහට කර්මය ගැන හිතන කෙනා, කෙනෙක් ගැන ඉරිසියාවක් ඇති වුණත්, කෙනෙක් ගැන වෛර සිතුවිල්ලක් ඇති වුණත්, අනුන් විනාශ කරන්න ඕනෑ කියෙන සිතුවිල්ල හිතට ආවත් ඒ සිතුවිල්ල එන සැනින්ම ඒක ආදීනව මෙනෙහි කරන්න පුළුවන්.
මං මේ හිතන දේවල් වල විපාක මටමයි සසරි දුක් විඳ විඳ යන්නවෙන්. මං මේ වගේ වැරදි වැඩක් කරොත් මං අනුන් වෙනුවෙන් මේ වගේ පහත් කටයුත්තක යෙදුනොත් ඒක විපාක මට සසරය අරගෙන යන්න වෙනවා කියලා හැම වෙලාවෙම කර්මය ගැන හිතන කෙනාට චිත්තානු පස්සනාව තුළ කුසල හිත පිහිටෝල අකුසලින් බැහැරවෙන්න පුළුවන්කම තියෙන. අන්නේ නිසා පින්වතුනේ ඔබ හොඳ සිහියක් පවත්තන්න. හොඳ සිහියෙන් ඉන්න කෙනා නොමග යන්නේ නැතුව තමන්ගේ හිත කුසලය තුළ රැකගණ්ඩ පුළුවන්කම ලැබෙන. එහෙම නැත්නං ඔබව නොමග යන්නේ වංචනික ධර්මත් එක්ක චිත්තෝපක්ලේශ වංචනික ධර්ම ගැන ඔබ හොඳට අධ්‍යයනය කරලා බලන්න. සමහර වෙලාවට මෛත්‍රයේ සුරූපෙන් රාගය මතු වෙනවා. කෙනෙකුට උදව්පකාර කරන සුරූපෙන් ඉරිසියා වෛරයේ ක්‍රියාත්මක වෙනවා. කෙනෙක් බේරගන්න අදහසින් තව කෙනෙක්ගෙන් පලිගන්න හිත සැලසුම් කරන. ඒ නිසා බැලූ බැල්මට ඔබ පෙන්නන්න ඔබේ මෛත්‍රිය මේක තමයි යහපත්දේ මේක කරන්න ඕන නැත්නම් මේක හරියන්නේ නෑ. ඔබ සාධහරණ කරුණු ගොුණු කර ගලප හැබැයි හොඳට හිත දිහා බැලුවොත් ඔබටම පේරේ ඇත්තට මේ හිතේ තියෙන ඉරිසියාවක් නේද. ඇත්තට මගේ හිතේ තියෙන තරහක් නේද. ඇත්තට මගේ හිත තුළ තියෙන වෛරයක් නේද. ඇත්තට මා තුළ මේ ක්‍රියාත්මක වෙන්නේ කේන්තියක් වෛරයක් ඉරිසියාවක් අනුන්ගෙන් පලිගන්න චේතනාවක් නේද. ඒක ඔබට දකින්න පුළුවන් වෙන්නේ ඔබ ඔබේ හිත දිහා හොඳට සිහියෙන් බලන තාක්කල් පමණයි. ඒ නිසා අපි ලෝකයට මොන විදිහට පෙනීන්න උත්සාහ කරත් ඔබ හොඳට හිතන්න ඔබ ගැන දන්නේ ඔබ. ඔබේ හිතට එන සිතුවිලිවල සැබෑ ස්වභාවේ දකින්න පුළුවන් සිහියෙන් හිටියොත් ඔබටමයි. ඒ නිසා ඔබ යමක් හිතනවද කියනවද කරනවද ඒකේ කර්ම විපාකයේ ඔබටම සංසාරය අරගෙන යන්න වෙනවා. ඒ නිසා පිංහතුනේ අපි මේ සංසාරය වපුරපු දේවල් තමයි දැම්මේ නිලාගන්න. අපි දැන් නරක දේවල් වපුරන්න උත්සාහ ගත්තොත් ඉරිසියා වෛරේ රාගේ දවේශය මෝහය කෙලෙස් තුළ පිහිටලා අපි අයහපත් දේවල් වැපිරුවොත් ඒවැ අයහපත් විපාක සංසාරි නිලාගෙන දුක් විඳවිඳ යන සංසාර ගමනක් ඔබට ලැබෙන. දැන් දේවදත්ත දිහා බලන්න අද මේ වෙනකොටත් අපායි පැහෙනවා. එතකොට අපිට පේනවා තමන් ඉරිසියාවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ක්‍රැස් කරගත් අකුසල විපාක අරගෙන මරණින් මත්‍ය අපායට වැටුණ. නමුත් ඔහු ඒ කාලි සාධාරණී කරණය කර තමන් වටා ඉන්න පිරිසට තමන් කරන දේ හරි මේක තමයි කරන්න ඕන මේක නැතු හරියන්නෑ කියලා ඕන තරම් කරුණු පෙන්නන්නෙත්. හැබැයි අපායි වැටුනට පස්සේ ඒ සාධහරණ කරුණු එකක්කත් ඔබේ හර්ද සාක්ෂියත් එක්ක ඔබට ඔප්පු කරගන්න බැරි තැනකට ඔබ එනවා. බලන්න බුදුරජාණන් වහන්සේ දේවදූත සූට්‍ර පෙන්න්නනවා මහනෙනි කෙනෙක් අපායට ඇදිලා ගියාට පස්සේ. අපායි දොරටුව ළඟදී යමරජ්ජුරෝ පස්සැරයක් කරපු අකුසල් මතක් කරලා දෙනවා. එක පාරක් දෙපාරක් තුම් පාරක් නෙමෙයි. යමරජ්ජුරු අපායි දොරටුව ළඟදී සිහිපත් කරනවා. ඉම්බා පුරුසය නුඹ මේ අපායට ඇදිලාවේ නුබේ අම්මකරපු අකුසල් ගෙවන්නාව නෙමේ. නුබේ තාත්තකරපු අකුසලයක් ගෙවන්න මෙහිාවන් නෙවේ. නුබේ ඥාතියෙක් යාළුවෙක් හිතමිත්‍රයෙක් කරපු අකුසල කර්මයක් ගෙවන්න මෙහිාවන් නෙවේ. නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසයි මේ අපායට ආවේ කියලා පළවෙනි දේවදූතය දැක්කද දෙවනි දේවදූතය දැක්කද තුන්වෙනි දේවදූතය දැක්කද හතරවෙනි දේවදූතය දැක්කද ඔබ පස්සෙනි දේවදූතයවත් දැක්කද කියලා පස්සැරයක් මතක් කරන. එක පාරක් දෙපාරක් තුම් පාරක් නෙමේ පස් වතාවක් තමම්ම කරපු අකුසලේ තමන්ට සිහිපත් කරලා දෙනවා. එතන දියෝ බසරණ වෙන්නේ හර්ද සාක්ෂියත් එක්. ඒ නිසා ඔබම ඔබ රැස් කරගත්ත කර්මාරගෙන සංසාරය යන ගමන. එනිසයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ මහනෙනේ හිතේ ඇතිවන දවේශයේ දකින්න කියනවා යකඩේ හටගන්න මලකඩ දිහා බලනවා වගේ. යකඩේමයි මලකඩ හටගත්. ඒ මලකඩ යකඩේ කාදමනව යකඩ විනාස වෙලා යනවා. එතකොට යකඩයක් විනාස වෙලා යන්නේ යකඩේ තුළින්ම හටගන්න මලකඩ නිසා. ඒ නිසා ඔබ අනුන්ට වෛර කරනවද ඔබ අනුන්ට දවේශ කරනවද ඉරිසියා කරනවද අනුන් නසන්න ඕනැකින සිතුවිල් ඔබේ හිතේ පවත්වනවා නං යකඩේ හටගන්න මලකඩ යකඩේ විනාස කරනවා වගේ ඔබේ හිතේ බලවත් වෙච්චේ දවේශය වෛරයේ තරහව විනාසේ කර අරගෙන යන්නේ ඔබව මයි. එනිසා පින්වතුනේ හැම වෙලාම කර්මී ගැන හිතන්. මේ දවේශය කියන්නේ බොහෝම භයානකම දෙයක්. මේ දවේශය නිසා ඔබ හිතන්න ආදීන වසයෙන් බලන් මම සංසාරය කොච්චරනන් නිරේ වැටිල දුක්විඳල ඇද්ද.
මං කොච්චර දවේශය නිසා තිරිසං අපායවල්වල දුක්හිඳල ඇද්ද. මේ දවේශය නිසා කොච්චර ප්‍රේත අපායි වැටිල දුක්හිඳල ඇද්ද. කොච්චර මං මේ දවේශය නිසා අසුරාපායට වැටිල ඇද්ද. කොච්චර නම් මං පිහියනුම් කාල ඇද්ද බෙලි කැපුම් කාර ඇද ගුටිකාල මැරිල ඇද්ද. මේ දවේශය නිසා මං කොච්චරනම් සසර දුක්විඳල අනතුරේ වැටිල ඇද්ද. ආදීනව හිතන්. ඊළඟට ඔබ හැමවෙලේම හිතන්න අනුන් ගැන තරහක් වෛරයක් ඉරිසියාවක් ඇති වුණොත් බැරි වෙලාවත් මන් දැම් මැරුණොත් කොහේ අයිද. මේ අනුන්ට වෛර කර අනුන්ට දවේශ කර අනුන්ට ඉරිසියා කර ඉඳලා. මේ විදිහට ඉඳලා මම මැරිලා අපායි වැටනොත් කෞදමාව බේරගන්න. ඒ විදිහට ඔබ ඔබේ හිතේ හටගන්න අකුසල් ඔබව විනාස කරන හතුරංගින් ඔබේ හතුරටික ඉන්න වෙන බාහිර කොහෙවත්නෙමේ ඔබේ හිත ඇතුළෙමයි. ඔබව නිරයට ඇදගෙන යන ඔබ තිරිසන් ලෝකෙට ඇදගෙන යන ඔබ ප්‍රේතලෝකෙට ඇදගෙන යන සතරාපායි වැටි වැටි කල්ප ගණන් දුක්විඳවිඳ යන ඔබව සංසාරිට ඇදලදාන හතුරහින්නේ ඔබේ හිත ඇතුළෙමයි. මේ හතුරට ඉඩදීල හතුරට වහල් වුණොත් ඔබට නොදැනුවත්වම ඔබ අපායගාමී මාර්ගයකට ඇදගෙන වැටෙනවා. අන්නේ නිසා හිතේ ඇතිවන මේ ව්‍යාපාද විතරක හිංසා විතරක අනුන් මරන්න ඕන කොටන්න ඕන හිංසා කරන්න ඕන නැති කරන්න ඕන වනසන්න ඕන කියලා හිංසා සිතුවිලි හිතට බලවත්වෙනවන. ඉරිසියා වෛරයේ හිතට බලවත්වෙනවන. ඔබ පුරුදුවෙන්න සතර බ්‍රහ්ම විහරණ වඩන් මෙත්තා මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වය පතුරනු. කරුණාව කියන්නේ කෙනෙක්ගේ දුකේදී හිත උනුවෙන ගති අනේ පව් කියලා හදවතින්ම ඇතිවෙනවනං අනුකම්පාව. අන්න කරුණා සහිත හදවතක් ඇති කෙනෙක්ගේ දුකේද හිත උුණු වෙන ස්භාව. මුදිතාව කියන කෙනෙක්ගේ දියුණුව දැකළ ඇතිවන සතුට. අන්නේ සතුට ඇතිකරගන්න බැරිවීම තුළ තමයි ඉරිසියාවක් උපදී. සමහර වෙලාවට කෙනෙක්ගේ අධ්‍යාපනයෙන් කෙනෙක් දියුණුව කරායනකොට කෙනෙකුට ඉරිසියාව ඇති වෙනවා. අපි දකිනවා බොහෝ වෙලාවට තමන්ගේ දරුවන්ට වඩා තව කෙනෙක් ලකුණු ගන්නවා දකින්නකොට ඉහළ තැන්වලට විභාග පාස් වෙනවා දකිනකොට සමහට තමන්ගේ ඥාතීන්ගේ දරුව වෙන්න පුළුවන් අසල් වැසියන්ගේ දරුව ගැන වෙන්න පුළුව. ඉරිසියාවල් වෛර ඇති වෙලා ඒ පුංචි නොදරුවන්ගේ දරුවන්ගේ ජීවිත විනාස කරන්න තරම් දෙමවපියන්ගේ හිත්වල පහත් සිතුවිලි පහළ වෙන. කොහොමහරි බිම දාන්න ඕන කොහොමහරි මගේ දරුවට වඩා පල්ලෙහාට ඇදල දාන්න ඕන. ඒ ඇතිවෙන වෛරය දවේශය තුළ නොයෙක් පාපී ක්‍රියාවන් වලේ දෙනවා. එතකොට අපිට පේනවා මේ හිතේ ඇතිවන ඉරිසියාව සමහර වෙලාවට කෙනෙක්ගේ දියුණුව දැකලා කෙනෙක්ට මිල මුදල් වලින් රස්සාාවෙන් ඉහලට යනව දැකලා කෙනෙක්ගේ දක්ෂතා දැකලා කෙනෙක්ගේ හැකියා දැකලා සමහරලාට කෙනෙක්ගේ ප්‍රසිද්ධිය දැකලා. කොහොමහරි අප කීර්තියට පත් කරවන්න ඕන කොහොමහරි බිමදාන්න ඕන කොහොමහරි නැති කරන්න ඕන. සමහර පුද්ගලය උදේ ඉදන් රෑ වෙනකන් සැලසුම් කරන්නේ අනුන්ව විනාස කරන්න අනුම් බිමදාන්න. හැබැයි ඒ පාපී සිතුවිලි සැලසුම් කරන වෙලාවේ තමන්ගේ දියුණුව වෙනුවෙන් හිතුවනා. තමන් කොහොමද දියුණුවෙන්නේ තමන් කොහොමද සමාජ ඉදිරියට යන්නේ. කොහොමද තමන්ගේ තත්ත්ව ඇතිකරගන්න කියලා අවංක උත්සාහයක් ගත්තනං අද සමහරලාට සමාජයන් සියලු දෙනාට වඩා ඔබ ඉරිසියා කරන පුද්ගලයටත් වඩා ඉහලට ඔබට යාගන්න පුළුව. ඒ නිසා ඔබ කුසලතා ඇති කරගන්න අනුන්ගේ කුසලතාවට ඉරිසියා කරන්න යන්න එපා. ඔබ අවංකව ධර්මිෂ්ටව දියුණුවෙන්න උත්සාහ කරන්න අනුන්ගේ දියුණුවට ඉරිසියා කරන්න යන්න එපා. ඔබත් සමාජයේ මිනිස්සු අතර කරුණාව මෛත්‍රිය මුදිතා උපෙක්කා ඇති කෙනෙක් බවට පත්තේ. සත්වයන්ගේ කර්මය ගැන හැමවෙලේම හිතන් උපේක්ෂාවට හිත ගන්න නං සියලු සත්වයන්ගේ කර්මයේ ස්භාවේ මෙනෙහි කරන්න. එතකොට ඔබට හිතෙනවා කෙනෙක් දියුණුවෙන් දියුණුවට යනවනං ඒ යා රැස් කරගත්ත පින ඒකට මං ඉරිසියා කළ වැඩක් නෑ. කෙනෙක් දුක්විදින කෙනෙක් දැක්කාමහිත් අනේ පව් කියල අනුකම්පාව ඇති වුණත් ආයමත් කර්මය තුළින් යා හිතල උපේක්ෂාවට පත්වෙනවා. ඒ තම තමන් රැස් කරගත් අකුසල විපාකයෝවුන් සංසාරය අරගෙනයන්න එක තමන් ගැනත් හිතනවා. මම කරගත්ත දේවල්තමයි මං මේ සසරය අරගෙන යන්නේ ඇයි මං අනුන්ට ඉරිසියා කරන්න කියලා ඔබට ඔබේ හිත ධර්මී තුළ රැකගණ්ඩ පුළුව. ඒ නිසා කර්මයෝ සේහිතන් එහෙම හිතලා හිතී ඇතිවන තරහව වෛරය කේන්තිය ඉරිසියාව යටපත් කරගෙන මෛත්‍රී සිත දියුණු කරන්න. කරුණාව මුදිතාව ඇති කරගන්න. උපේක්ෂාව ඇති කරගන්න හැම වෙලායම සත්වයන්ව කර්මී තුළින් මෙනෙහි කරන්න. මේ සෑම සත්වයෙක්ම කර්මය දායාද කරගත්ත කර්මය උපත්තිය කරගත්ත කර්මය ඥාතියා කරගත්ත කර්මීම පිළිසරණ කරගත්ත පිරිසක්. මේ සියලු දෙනා තම තමන් කරන කර්මයන්ගේ විපාක දායාද හැටියට අරගෙන සංසාරයන පිරිසා. ඒ නිසා මම යම් හොදක්කරොත් ඒක හොඳ විපාක මා කරායනවා.
මම කරනදේ අයහපත්නං ඒ අයහපත් විපාකි සසරි අරගෙන යන්න වෙන්නෙත් මටමයි කියලා හොඳට හිතලා අකුසල්වලින් වලකින්න සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසලයන්ගෙන් වලකින් කුසලස්ස උපසම්පද ඔබ කුසල් වඩන් සචිත්ත පරියෝදපනන් තමන්ගේ හිත දමනය කරගන්න ඒ තම් බුද්ධානු ශාසනම් මෙන්න මේ අනුශාසනාව තුළ පිහිටලා කටයුතු කරමින් ඔබ හැම දෙනාටම හිත රැකගෙන ධර්මී දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අප ඔබට ආශීර්වාද කරනවා. ඒ වගේ විශේෂයෙන් සිහිපත් කරනවා හෙට දවසේ නොවැම්බර් මාසේ 5 වෙනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ අපේ සුපුරුදු භාවනාමය වැඩසටහන උදේවරුවේ පැවැත්වෙනවා. උදෑසන 8:00 පැවැත්වෙන මේ සදහම් වැඩසටහන දහවල් 12 දක්වා පමණක් මෙවර උදේවරුවේ මේ වැඩසටහන සිදු කෙරෙනවා. ඒ නිසා කොළඹ ප්‍රදේශයේ අපේ බණහන භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙන ධර්මය ඉගෙන ගන්න කැමති ක්‍රමානුකූලව බුද්ධ දේශනා අධ්‍යයනය කරමින් ජීවිතයේ ධර්මයේ කරා පියවරෙන් පියවර දියුණු කරගන්න කැමති සැදැහැවතුන්ට අපි ආරාධනා කරනවා හෙට දවසේ නොවැම්බර් 5 වෙනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවට උදේ 8:00 වෙනකොට සුදු අතින් සැරසිලා පැමිණෙන්න. දවස පුරා ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දියුණු කරගෙන ධර්මයේ කරා යන ආකාරය ගැන කොළඹ පැවැත්වෙන මේ සදහම් වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කාරණයක් සිහිපත් කරමින් ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ධර්මයේ පිහිටින් නිවැරදි දේ නිවැරදි ලෙස දකින්නටත් වැරදි දේ වැරදි ලෙස අවබෝධ කරගන්නටත් ඔබට අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ සිරස FM සෙනසුරාදා දම්සක්නන්ද ධර්මදේශනයේ පැවැත් වූ හොරණ වැලිපත ශීලසුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය සහ අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. එවැගේම උන්වහන්සේගේ සියලු ශාසනික කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වේවා. උන්වහන්සේට තවත් බොහෝ කාලයක් බොහෝ දිනකට ධර්ම ඥානය ලබා දෙන්නට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී සම්පන්නිය නිරන්තරයෙන්ම ලැබේවා කියලා අපි හැමදෙනාම එක්ව ප්‍රාර්ථනා කරමු. හෙටත් රාත්‍රී 7ට ඉරිදා දම්සක්නන්ද ධර්මදේශනය ශ්‍රවණය කරන්න එන්න කියන ආරාධනයත් එක්ක අපි తాවකාලිකව ඔබෙන් සමුගන්නවා. ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි.